ඔබට තව ඉතිරි ඇත්තේ දවස් 5යි. අපට වැදගත් වන්නේ ඉතිරි ඇති කාලයයි. බුද්ධිමත් පුද්ගලයෙක් තමාට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. නිම වූ දේ ගැන පසුතැවිලි වීමෙන් පළක් නැහැ. ඉතිරි ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි ඔබේ කාර්යය. එයින් ප්‍රයෝජන ගන්න නම් ඔබ මේ ක්‍රමය නිවැරදිව තේරුම් ගන්න ඕන. ඒ වගේම ඕනෑකමින් උනන්දුවෙන් හරියට පුරුදු වෙන්න ඕන. මෙවැනි පුහුණුවකට පළමු වතාවට පැමිණෙන යෝගීන්ට ඇතැම් විට යම් යම් ප්‍රශ්න මතුවන්නේ විවිධ සම්ප්‍රදායන් හා පසුබිම් වලින් පැමිණෙන නිසා. උගන්වන ක්‍රමයේ තේරුම් ගන්න අමාරුයි. අපේ සම්ප්‍රදායට අනුව නෙවෙයි. අපේ විශ්වාස වලට ඒවා පටහැනි කියා සිතන්න පුළුවන්. එහෙත් දිනෙන් දින ගෙවී යද්දී 4 වෙනි හෝ 5 වෙනි දවසේදී නොකඩවාම පුහුණු කිරීමෙන් මෙවැනි ධර්ම දේශනාවලට ඇහුම්කන් දීමෙන් ඒ වගේම ප්‍රශ්න निराකරණය කර ගැනීමෙන් ධර්මයක් දුරටවත් මෙවැනි සිතිවිලි වෙනස් වෙනවා. දැන් ඔබ මෙසේ සිතන්නට පුළුවන්. මේ ක්‍රමයේ යම් වැදගත්කමක් තියෙනවා. ඒ නිසා මගේ ආකල්ප පසකින් තබා මේ අත්හදා බැලීම වටිනවා. ඒ නිසා 5 වෙනි දවසට පසුව සෑම කෙනෙක්ම ඊටාම උනන්දුවෙන් පුහුණු වෙනවා. එවිට හැම දිනෙකටම යම් යහපතක් මේ භාවනා ක්‍රමයෙන් ලැබෙනවා. ඉතිරි 5 දවසේ මේ යෝගීන් පිරිස මෙම භාවනා ක්‍රමය හොඳින් අවබෝධ කරගෙන උනන්දුවෙන් පුහුණු වෙන්න ඕන. මොකද්ද මේ ක්‍රමය? ඔබට උපදෙස් ලැබුණේ මේ මොහොතේ මතුවන తত্ত্বය ඒ හැටියටම නිරීක්ෂණය කිරීමටයි. එපමණයි. එවිට ස්වභාවයෙන්ම ධර්මතා සත්‍ය එළිදරව් වෙනවා. සියල්ලක්ම ස්වභාව ධර්ම අනුව හට ගන්නවා. ඔබ කල යුත්තේ මේ සත්‍යතා නිරීක්ෂණය කිරීම පමණයි. ශරීර රාමුව ඇතුළත සිදුවන ක්‍රියාවලිය නොකඩවාම නිරීක්ෂණය කිරීමක් මෙය. ඔබට යමක් දැනෙනවා. ඒ අවදියෙන් මදහත් සිතින් දැනගන්නවා. ඒ தત્ත්වය පිළිගන්නවා. විපස්සනා යන්නේහි තේරුම වන්නේ මෙසේ යථාර්ථය වටහා ගැනීමයි. එහි හරය මෙයයි. මේ ඊතා පැරණි ක්‍රමයක්. කලින් කල ඒ පිළිබඳ අවබෝධය නැතුව ගියත් පහළ වුණ බුදුවරුන් විසින් මේ වටහාගෙන උගන්වා තිබෙනවා. ධර්ම න්‍යායවල පිළිගැනීමට පුළුවන්. ඒ නිසා මේවා බුදුවරුන් පහළ වීමට පෙරත් මිනිසුන් විසින් පිළිගනු ලැබුවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ප්‍රසිද්ධ කොට ඉගෙනගත්සේක. ඒ දෙදෙනා ඊතා උසස් සීලකින් හා සමාධියකින් යුක්ත වුණා. ප්‍රඥාවද වැඩුවා. එහෙමනම් ඇයි මේ අය සම්පූර්ණ දුකෙන් මිදුනේ නැත්තේ? මේ ගුරුවරුන්ගෙන් සියල්ල හැදෑරූ බෝසතාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට බැරි වුණේ ඇයි? සීල සමාධි ප්‍රඥා තිබියදීත් මොකද්ද තිබූ අඩුපාඩුව? බෝසතාණන් වහන්සේ දුකින් මිදීම සඳහා විශේෂයෙන් ප්‍රගුණ කළේ කුමක්ද? මෙය ඊටා පැහැදිලි විය යුතුයි. එකල ඉන්දියාවේ ප්‍රඥාව තිබුණත් එය සුතමය ප්‍රඥාව හා චින්තාමය ප්‍රඥාවට පමණක් සීමා වුණා. ප්‍රඥාව පිළිබඳ නිරන්තරයෙන්ම කතා කිරීම, සාකච්ඡා කිරීම, වාද විවාද කිරීම පමණයි සිදු කළේ. එසේ නැත්නම් අන්ධ භක්තියකින් පුද පූජා මට්ටමට සීමා වී ධර්මය ගැන මෙසේ වර්ණනා කරනවා. මේ ධර්මයේ තානර්ගයි තණ්හාවෙන් මිදිය යුතුයි. ද්වේෂ දුරු කළ යුතුයි. සියලු දේම අස්තිරයි, අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි. මෙම නාම රූප ක්‍රියාවලිය මම නොවේ, මට අයිති නොවේ, මගේ නොවේ. ඒට ඇල්ම දැක්වීමෙන් සිදුවන්නේ දුකට, ශෝකයට පත්වීමයි. බුදු සමයට පෙරද ඉන්දීය ආගමික පොත්පත්වල මෙම අදහස් පළ වී තිබුණා. එසේනම් බුදුරජාණන් වහන්සේගේ විශේෂ සොයා ගැනීම කුමක්ද? උන්වහන්සේ මෙම ධර්මතා ප්‍රායෝගිකව පුරුදු පුහුණු කර ක්‍රමය මෙම ධර්මතා ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන ක්‍රමය සොයාගත්සේක. බුද්ධිමය මට්ටමින් හෝ භක්ත්‍යාදරයෙන් පුද පූජා පැවැත්වීමෙන්
සිතෙහි මතුපිට මට්ටමේ යම් පිරිසිදු වීමකින් සිත ආවරණය වෙනවා. එනමුත් චිත්තසංතානයේ ගැඹුරුම පත්ලේ කෙලෙස් මුල් දැඩි ලෙස පවතිනවා. සීලය නිසා නොඅනුමානවම තරමක පාරිශුද්ධියක් ඇති වෙනවා. සමාධිය සම්මා සමාධිය වැඩිවීමෙන් මෙම පාරිශුද්ධිය වඩා දියුණු වෙනවා. ප්‍රඥාව බුද්ධිමය මට්ටමට සීමා වුවත් එමගින්ද යම් පාරිශුද්ධියක් ඇති වෙනවා. නමුත් අනුශය කෙලෙස් සිතපත්ලේ ගැඹුරුම මට්ටමේ කිඳා බැස පවතිනවා. කාරම් යම්පත් වෙනවා. නමුත් යම් අවස්ථාවක ඒ කැළඹූ විට තන්පත් වී තිබූ අපද්‍රව්‍ය ජලය මතු පිටට එනවා. මක්නිසාද ඒ ජලය සම්පූර්ණයෙන්ම පිරිසිදු නොවූ නිසා. එපරිද්දෙන්ම සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යම් පාරිශුද්ධියක් ඇති කළත් ඒ භාවනාමය ප්‍රඥාවෙන් තොර වුවොත් අකුසල නැමැති අපද්‍රව්‍ය චිත්තසංතානයේ පත්ලේ තන්පත් වෙනවා. මෙම අනුශය කෙලෙස් නිද්‍රෝපගත ගිනි කඳුමෙන් වරින් වර ක්‍රියාත්මක වී ලෝධියසේ මතු පිටට ගලාගෙන විත් යමෙක් විනාශයට පත් කරනවා. එවිට සිත පුරා පැතිරෙන්නේ මෙම අපිරිසිදුතාවයයි. මෙයින් අදහස් වන්නේ විමුක්තියට අවශ්‍ය පූර්ණ පාරිශුද්ධතාවයක් නැති බවයි. කෙනෙකුට හිතන්න පුළුවනි දැන් මගේ හිත ද්වේෂයෙන් මිදිලා, රාගයෙන් මිදිලා, තණ්හාවෙන් මිදිලා, ක්‍රෝධයෙන් මිදිලා මම කෙලෙස් පහ කළ කෙනෙක්. මීට වඩා මොනවද ලබා ගන්න තියෙන්නේ? ඒ වුණත් ගැඹුරුම පත්ලේ තන්පත් වී ඇති අනුශය කෙලෙස් අප්‍රමාණයි. චිත්තසංතානයේ තන්පත් වී ඇති කෙලෙස් මල ඉවත් කරගන්නා තුරු කෙනෙක් සම්පූර්ණයෙන්ම නික්ලේශී විමුක්ති සුඛය ලබාගත් පුද්ගලයෙක්යි කියන්න බෑ. බුදුන් වහන්සේ සොයාගත්තේ මෙයයි. එනම් අනාදිමත් කාලයක් තුල රාස් කරගත් සියලුම කෙලෙස් ප්‍රහීණය කිරීමට සිතේ පත්ල කරා යොමු වී ඒ අනුශය කෙලෙස් වලින් සිත පිරිසිදු කිරීමේ ක්‍රමයයි. සසරදී රැස් කරමින් ගොඩනගන ලද මේ කෙලෙස් මුල් සියල්ලම මුලිනු පුටා දැමිය යුතුයි. ඒ සඳහා උන්වහන්සේගේ අවවාදය වූයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. යථාර්ථයන් උපේක්ෂාවෙන් නිරීක්ෂණය කිරීමයි. තරහක් ක්‍රෝධයක් සිතෙහි මතුවත් ඒ කෙරෙහි අමනාපයක් ඇති කරගන්න එපා. හිතට තරහක් ආවා කියා හඳුනාගෙන එය පිළිගන්න. ඒ මතු වූ තරහ කොපමණ වේලා පවතිනවාදයි කියා බලන්න. මෙසේ මැදිහත්ව කොපමණ වේලාවක් තරහ පවතිනවාදයි බලන විට ඒ ශක්තිය හීන වී පහ වී යනවා. ඒ තරහ යටපත් කරගත්තා නොවේ. ඒ වගේම ආශාවක් හිතේ හටගත්තත් ඒ දෙස සිහිය යොමු කොට ඒ මතු හිතේ తත්වය දැනගන්න. ඒ මර්ධනය කිරීමට වීරිය කරන්න එපා. එසේ කිරීමෙන් සිදුවන්නේ ඒ පහ කිරීමක් නොව යටපත් කිරීමයි. මදහත් භාවයෙන් ඒ తත්වයේ නිරීක්ෂණය කරන විට එය පහ වී යනවා. මෙය නිරීක්ෂණය කරද්දී ශරීරයට දැනෙන සංවේදනා දෙසද විමසලිමත් වන්න. ශරීර සංවේදනා දෙස සිත විමසලිමත් වන විට සිතේ ගැඹුරුම මට්ටමේ ඇති తත්වය වටහා ගැනීමට හැකි වෙයි. මක්නිසාද සිතේ ගැඹුරුම මට්ටම නිරන්තරයෙන්ම ශරීර සංවේදනා සමග සම්බන්ධතාවයක් දක්වන නිසා. එබැවින් ඒ ගැඹුරුම මට්ටමේ සිත ශරීර සංවේදනා කෙරෙහි ප්‍රතිචාර දක්වයි. මතු පිට මට්ටමේ සිතත් වටහා නොගත් සිතේ ගැඹුරුම මට්ටමත් අතර කොතරම් ලොකු පරතරයක් තියෙනවද කියලා මේ උදාහරණයෙන් තේරුම් ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් වාඩි වෙලා තව කෙනෙක් සමග කතාවේ යෙදෙනවා. සිත සම්පූර්ණයෙන් අවධානය දක්වන්නේ මේ කතාවටයි. ඒ වුණාට හුඟක් වෙලා වාඩි වී සිටින නිසා හිතට නොදැනුණත් ඇඟට යම් රිදිල්ලක් කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. හිතේ ගැඹුරුම මට්ටම මේ ශරීර අපහසුතාවය හඳුනා ගන්නවා පමණක් නොවේයි ඒ අනුව ප්‍රතිචාරද දක්වනවා. ඒ අපහසුතාවට අකමැත්තක් දක්වමින් ඉරියව් වරින් වර මාරු කරනවා. මෙසේ ගැඹුරුම මට්ටමේ සිත
ශරීර මට්ටමට සියුම් සම්බන්ධතාවයක් දක්වන නිසා නුරුස්සන දෙයට අමනාපයෙන් ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම කෙනෙක් මනාප දෙයකට ප්‍රතිචාර දක්වන්නේ ආශාවෙන් හා ලෝභයෙන්. මේ සිතේ සුපුරුදු හැසිරීම රටාවයි. මතුපිට මට්ටමේ සිත ශාරීරික ක්‍රියාවලිය හඳුනාගන්නේ නැහැ. අභ්‍යන්තරගත සිතට හැකියාව තිබෙනවා මේවා හඳුනා ගන්නට. ශරීරයේ යම් කසන ගතියක් ඇති වෙන්නට පුළුවන්. මතුපිට මට්ටමේ සිත මේ ගැන නොදැනගත්තත් අභ්‍යන්තර සිත ඒ වටහාගෙන ඒ කැසිලි ගතියට ප්‍රතිචාර දක්වනවා, එතන කසනවා. තවත් උදාහරණයක්. රාත්‍රී කාලයේදී ඔබට තදින් නිින්ද යනවා. මේ නිින්ද බලපාන්නේ සිතේ මතුපිට මට්ටමටයි. අභ්‍යන්තරගත සිත නිරන්තරයෙන්ම අවදියෙන් සිට එය හැම විටම ශරීරය හා සම්බන්ධතාවයක් දක්වනවා. මේ විදිහේ තදින් නිින්ද ගිය විට කොතැනක හරි මధుරයක් විඳිනවා යයි සිතමු. හිතපත්ලෙන් මෙය දැනගන්න. වහාම ක්‍රියාත්මක වී මధుරවා එළවනවා. එතන කහනවා. මතුපිට මට්ටමේ සිත මේ මොකවත් දන්නේ නැහැ. පසුදා උදේ නැගිට්ටාම කවුරු හරි ඒ කැසූ තැන දැකලා අහනවා මధుරයක් විඳලා නේද කියලා. තමාට ඒ පිළිබඳ දැනීමක් නැහැ. ඒ වගේම තවත් උදාහරණයක්. රෑ නිදා සිටින විට කාල ගුණය වෙනස් වී සීතලක් දැනෙනවා. ශරීරයේ සීතලක් දැනෙනවත් සමග සිතේ අභ්‍යන්තර මට්ටමද මේ වටහාගෙන ඉබේම ප්‍රතිචාර දක්වනවා. බ්ලැන්කේට්ටු අරගෙන පොරව ගන්නවා. රාත් තිස්සේ නිින්දේදී කීප වරක්ම ඉරියව් වෙනස් කරනවා. මක්නිසාද මතුපිට සිතට වැටුනේ නැතත් යම් ශාරීරික පීඩනයකට, තෙරපීමකට අභ්‍යන්තර සිත ප්‍රතිචාර දක්වන නිසා සිතෙහි මතුපිට තත්වය හා අභ්‍යන්තරගත තත්වය අතර වෙනස වටහා ගත යුතුයි. බුද්ධිමය මට්ටමින් වටහා ගන්නා දේද, ශ්‍රද්ධා භක්තියෙන් වටහා ගන්නා දේද කොපමණ යහපත් වුවත් ඒ බලපාන්නේ සිතේ මතුපිටට පමණයි. සිතේ අභ්‍යන්තර මට්ටමට යොමු වීමට නම් ශාරීරික සංවේදනා ඊට වැදගත් වෙනවා. ශාරීරික සංවේදනා ගැන සැලකිලිමත් වීමෙන් විනිවිද ලෙස සිත්පත්ලට යොමු විය හැකියි. නාම රූප ක්‍රියාවලියට බලපාන ස්වභාව ධර්මයේ නීතිය බුදුන් වහන්සේගේ සර්වඥතා ඥානලෙව් සිත්පත්ලෙහි ගැබ් වූ අනුශය කෙලෙස් මුලින් උපුටා දැමීමෙන් උන්වහන්සේ නිකලෙස් තත්වයට පැමිණිසේක. සම්මා සම්බුද්ධත්වයට පැමිණිසේක. බුදුන් වහන්සේ පහළ වීමටත් පෙර ඉන්දීය ආගමික පොත්පත්වල නිරීක්ෂණය කරන්න ප්‍රතික්‍රියා දක්වන්න එපා කියා ප්‍රකාශ වී තිබුණා. එනමුත් නිරීක්ෂණ කළ යුත්තේ කුමක්ද? මේ නිරීක්ෂණය යොමු කළ යුත්තේ කිනම් මට්ටමක් දක්වාද යන්න ප්‍රකාශ වී තිබුණේ නැහැ. බුද්ධිමය මට්ටමින් නිරීක්ෂණය කිරීමට හැකිවන්නේ ඊටාම ඕලාරික ගොරෝසු මට්ටමකට පමණයි. නිතරම ප්‍රතික්‍රියා දක්වන සිතෙහි අභ්‍යන්තරගත මට්ටම කරා යොමු වීමක් මෙයින් සිදුවන්නේ නැහැ. සිත්පත්ලෙන් නික්මෙන ප්‍රතික්‍රියා දක්වන හැසිරීම රටාව වෙනස් කළ යුතුයි. දැඩි ඇලීම ඇති වෙන්නේ එතනයි. මෙම උපාදානය, බන්ධනය ඉවත් කර ගන්නා තුරු දුකින් මිදීමක් වන්නේ නැහැ. දුක අසහනය සර්ව සාධාරණ සත්‍යයක්. ඒ ආර්ය සත්‍යයක් වන්නේ කවුරුන් හෝ දුක ගැඹුරු ලෙසින් හඳුනාගෙන එයින් මිදීමට ප්‍රතිපත්ති පිළිවෙතක් අනුගමනය කිරීමෙන් ආර්ය පුද්ගලයෙක් බවට පත්වන හේයින් දුක්ඛ සත්‍යය ගැඹුරටම නිරීක්ෂණය කිරීමේදී දුකට හේතුව වඩාත් අවබෝධ වෙනවා. එසේ කලේ නැත්නම් වැටහෙන්නේ නොගැඹුරු මතුපිටට පමණක් සීමා වූ හේතුන් පමණයි. මට දුක ඇතිවන්නේ මේ කාරණේ නිසා, අර කාරණේ නිසා, අහවල් එක්කෙනා නැත්නම් අනිත් එක්කෙනා නිසා කියලා හිතනවා. කැමති දේ සිදුවන්නේ නැහැ, අකමැති දේ සිදු වෙනවා. ජීවිතේ මුළු ශක්තිය යොදවන්නේ බාහිර ලෝකේ නිවැරදි කරන්නයි. මක්නිසාද දුකට හේතුව නම් පිටස්තර කරුණු යයි කල්පනා කිරීමයි. තම ශරීර රාමුව තුළ ඇතිවන දුක නිරීක්ෂණය කරන්නට පටන්ගත් විට පිටස්තර හේතු වැදගත් නොවන බව පෙනෙනවා. ක්‍රමක්‍රමයෙන් මෙසේ ගැඹුරට නිරීක්ෂණය කිරීමේදී දුකට මූලික හේතු අවබෝධ වෙනවා. එසේ නැත්නම් එක බාහිර හේතුවකින් මිදුන විට
දුක තුනී වූයායයි සිතුවත් වෙනත් කරදරයක් මතුවෙනවා. නැවතත් පිටස්තර හේතුන් සමග ගැටි ඒ මර්ධනය කරගත්තත් ආයමත් වෙනත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මක්නිසාද දුකට තුඩු දෙන මූලික සාධක අභ්‍යන්තරගතව පැවති නිසා. ඒ නිසා ඒවා මුලින් නුපුටා නොදැමුවොත් වරින් වර දුක හටගන්නවා. ශරීර රාමුව තුළ ඇති සත්‍යතාවය මෙසේ නොකඩවා නිරීක්ෂණය කරන විට දෙවෙනි ආර්ය සත්‍යය වැටහෙනවා. තම ශරීරගත තත්ත්වය අනුවම නිරීක්ෂණය කිරීමේදී දුකට හේතුව වැටහෙනවා. උපේක්ෂාවෙන් සතිමත්ව ප්‍රතික්‍රියා නොකර නාම රූප ක්‍රියාවලිය නිරීක්ෂණය කරන විට හිතේ ගැබ්වී ඇති අනුශය කෙලෙස් ක්‍රමක්‍රමයෙන් පහ වී යනවා. මෙසේ කිරීමෙන් ක්‍රමයෙන් චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා. පූර්ණ නික්ලේශී තත්වය නම් සියලු දුකින් මිදෙන අරහත් තත්වයයි මේ නාම රූප ක්ෂේත්‍රයේ ඉක්මවනවා. මෙම අති උතුම් චිත්ත පාරිශුද්ධත්වය උදෙසා ගන්නා සෑම පියවරකින්ම සිදුවන්නේ මුල් බැසගත් දුක ටික ටික හෝ අඩු කර ගැනීමයි. අවසාන පරමාර්ථය කරා යොමු වන්නේ මේ ලෙසටයි. තුන්වන ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධයයි. ටිකින් ටිකවත් කෙලෙස් මුල් පහ කර යෑම විමුක්ති සුඛේ කරා ක්‍රමක්‍රමයෙන් යොමු වීමක්. චතුරාර්ය සත්‍යයේ හතරවෙනි අංගය නම් දුකින් මිදීමේ මාර්ගයයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පියවර තැබීමයි. ඔබ සියලු දෙනාම දැන් පුහුණුවන්නේ මේ මාර්ගය අනුගමනය කිරීමටයි. බුද්ධි මට්ටමින් සාකච්ඡාවෙන් හෝ පුද පූජා මට්ටමින් යොමු වීමක් නොවේ. තමාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි. එය ප්‍රායෝගිකව පුහුණු කළ යුතුයි. මෙම චතුරාර්ය සත්‍ය පිළිබඳ ආර්ය පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම මෙයයි. අපි හිතමු කෙනෙක් ලෙඩ වෙනවා කියා. උත්තර මහතාට ලෙඩේ සොයාගන්න බැරි නම් ලෙඩේ සුව කරන්න පුළුවන් කමක් නැහැ. දොස්තර කෙනෙක් පළමුවෙන්ම කළ යුත්තේ ලෙඩේ මොකක්ද කියලා දැන ගැනීමයි. දෙවෙනි වැදගත් කාරණය නම් ලෙඩේට හේතුව සොයා ගැනීමයි. මුල් බැසගත් හේතුව සොයා ගන්න ඕනේ. මතු පිට හේතු විතරක් දැනගත්තට මදි. හේතු සොයාගත්තාම වැඩෙන් භාගයක් ඉවරයි. ඉදිරියට කළ යුත්තේ ලෙඩේට හේතුව සහ මුලින්ම නැති කර දැමීමයි. හේතුව තුරන් කළාම ඒ තාක් දුරට ලෙඩේ සුව කරගන්න පුළුවන්. දුක තියනවාමයි ඒ පිළිගෙන ඊට හේතුව සොයාගත යුතුයි. දුකට හේතුව සහ මුලින්ම නැති කළ විට සිදුවන්නේ දුකින් මිදීමයි. ස්වභාවයෙන්ම දුක කනස්සල්ල ශෝකය තියනවාමයි. ඒවාට ප්‍රතික්‍රියා නොදක්වා උපේක්ෂාවෙන් යුතුව සිටින්නේ කෙසේද? මුළු ජීවිතයේම අපි කරන්නේ මෙයයි. සැප ඇති වූ විට අප ඒට ඇලී ගැලී සිටිනවා. දුක ඇති වූ විට තරහෙන් අසහනයෙන් පෙළෙනවා. මෙයින් සිදුවන්නේ දුක තව තවත් වැඩිවීමයි. සිත්පත්ලේ මුල් බැසගත් ද්වේෂ මූල සිත් තුරන් කළ හැකේ සිතෙහි ඒ ගැඹුරුම මට්ටම කරා පිවිස ඒවා නිරීක්ෂණය කිරීමෙන්. මේ කළ හැක්කේ ශරීර සංවේදනා හඳුනා ගැනීමෙනුයි. ශරීරයේ වේදනා හට ගැනීම ස්වභාවිකයි. ඉරියව්ව මාරු නොකර වාඩි වී සිටීමට උපදෙස් දෙන්නේ ඒ හඳුනා ගැනීමටයි. මතුවෙන ශාරීරික වේදනා කැක්කුම් සතියෙන් උපේක්ෂාවෙන් බලා සිටින විට පැය භාගයක් කොහොම හරි ගත වෙනවා. දැන් ඉවසා ගන්නට බැරි තරම් කැක්කුම් මතුවෙනවා. මේ වෙලාවට උපේක්ෂාවෙන් නිරීක්ෂණය කිරීම සම්පූර්ණයෙන් අමතක වෙනවා. පරණ පුරුද්ද මතුවෙනවා. මේ වගේ දරුණු කැක්කුමක් නම් මට විඳ ගන්නටම බෑ කියලා අත වෙනවා. මෙහෙම අමාරුවෙන් කොහොම හරි විනාඩි 45ක් ඉන්නවා. දැන් නම් උසුලා ගන්නට බැරි තරම් දැඩි කැක්කුමක්. හැම විනාඩියක්ම දැනෙන්නේ පැයක් වගේ. මට ඇස්සරලා ඔරලෝසුව දිහා බලා ගන්න විදියකුත් නැහැ. අද නම් පැයකට වඩා ගත වෙලා ඇති. ගෝයිකංජිතුමාට අප ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා
කෙසේ හෝ උසුලා ගන්නට බැරි තරම් දරුණු වද වේදනාවක් වී දැනෙන්නේ. එක පාරටම ගාථාවේ හඬ ඇසෙනවා. අනිච්ඡාවත සංඛාරා. ඒ වචන කොතරම් මිහිරිද. ඒ තරම් මිහිරි වන්නේ ඉරියව්ව දැන් මාරු කරන්න පුළුවන් වන නිසායි. තව නිශ්චලව විනාඩි 5ක් ගත කරන්න තිබුණත් කැක්කුම සම්පූර්ණයෙන්ම තුරන් වෙලා දැන් හිතට සතුටුයි. බැඳීමේ දුකත් මිදීමේ සැවතත් දැකීමක් මේ. අත වශයෙන්ම බැඳීම දුකක්, ඉමහත් දුකක්. අත්පා දිගහරින්නට බැරුව, ඇස් අරින්නට බැරුව සිටීම ශරීරයට දැඩි පීඩනයක්. එනමුත් අපි හැම කෙනෙක්ම මෙවැනි තත්වයක සිටියා. අපේ මතකයේ දුර්වලයි. අපි පැයක් දෙකක් නොව පැය 10ක් එහෙමත් නැත්නම් පැය 20ක් නොවේ. දවසක් දෙදවසක් දස දිනක් 20 දිනක් නොවේ. මාසයක් දෙමසක් නොවේ. අපි හැම කෙනෙක්ම මාස 9ක් පමණ අත්පා දිගහරින්නට බැරුව, ඇස් අරින්නට බැරුව හිර වෙලා හිටියා. මව් කුසේ ජීවය රඳා ගන්නට හැකි වූයේ මව් සෙනෙහස නිසායි. ඔබට පැයකට අත්පා දිගහරින්නට නැතුව සිටීමෙන් ඇති වූ ශාරීරික වේදනාව, අමාරුව අර මාස ගණනක් අත්පා හකුලුවාගෙන හිටපු තත්වයේ සමග සසඳන්න. එය කොපමණ ශාරීරික වේදනාවක් විය හැකිද? පැයක් වාඩි වී සිට අත්පා දිගහරින්නට අවස්ථාව පැමිණි විට ඔබ හැමතෙම ඇති වූයේ හරිම සතුටක්. එහෙනම් පුරා මාස 9ක්ම මව් කුසේ ගැබ්ව සිට කුසෙන් බිහිවන විට මොනතරම් සතුටක්, ප්‍රීතියක් ඇති විය යුතුද? හැමෝම නටමින්, ගයමින්, සිනාමසු මුහුණින් බිහිවිය යුතුයි. නමුත් කවුරුවත් එලෙස බිහිවන්නේ නැහැ. මෙලෝ දකින්නේ අඬමින්. උපතේදී දරුවා එහෙම ඇඬුවේ නැත්නම් අම්මා කලබල වෙනවා, දොස්තර කලබල වෙනවා, සාතු සේවිකාව මේ හැමෝම කලබල වෙනවා. මොකද දරුවා අඬන්නේ නැත්තේ? බිහිවීමට පෙර මව් කිසේදීම මලාද දරුවා ඇඬිය යුතුයමයි. මේ ස්වභාව ධර්මයේ නීතියයි. යාතිපි දුක්ඛා ඉපදීම දුකයි. දොස්තර මහතෙක් වූ එක් යෝගියෙක් මට මෙසේ පැවසුවා. ගෝයින්කජිතුමා, ඔබතුමා දන්නවද දරුවා බිහි වෙන අවස්ථාවේ අඬාගෙන ඉන්නේ ඇයි කියලා? මම කීවා මම දොස්තර කෙනෙක් නොවේ, කරුණා කරලා කියන්න ඇයි එහෙම අඬන්නේ කියලා. එතකොට එයා මෙහෙම කියනවා. දරුවා කුස තුල සිටිනකොට අම්මාගේ ශරීරයේ මාර්ගයෙන් දරුවාට උවමනා කරන සියල්ලක්ම සැපයුවා. දැන් කුසෙන් බිහි වී ඒ සම්බන්ධය නැති වූ නිසා දරුවාගේ අවශ්‍යතා ඔහුටම සපයා ගන්න සිදු වෙනවා. මූලික අවශ්‍යතාවය ඔක්සිජන්. ඒ නිසා දරුවා ශබ්ද නගා අඬමින් පෙනහළු ඔක්සිජන් වායුවෙන් පුරවා ගන්නවා. හරි. මට දැන් තේරෙනවා ළමයා අඬන්නේ ඇයි කියලා. මට ඔක්සිජන් ඕනේ. ටික වේලාවකට පසු කිරි ඕන වෙනවා. එතකොටත් අඬනවා. මෙහෙම මට මේක ඕනේ, අරක ඕනේ කිය මුළු ජීවිතේ පුරාම ඒ තනත්තාගේ මරණය දක්වාම මිනිවල කරා යන තෙක්ම ඇඬීමමයි කරන්නේ. ඉන් ඉදිරියට ජීවිත කාලයේදී ලෙඩ රෝග, එක් ලෙඩක් නැත්නම් තවත් ලෙඩක්, මොනවා හරි ලෙඩක් හැදෙනවා. එවිට දුකින් පෙළෙනවා. මට මේ ලෙඩේ උහුලන්නම බෑ. වෙන ඕනෑම ලෙඩක් නම් උහුලන්න පුළුවන්. වැළඳී ඇත්තේ ඒ ලෙඩේනේ. ඉතින් උහුලන්නම වන්නේත් එයයි. වෙන එක වන්නේ. හැම ලෙඩක්ම දුකක්. ව්‍යාධිපි දුක්ඛා. මෙහෙම ජීවිතේ ගෙවී යාමින් ජරාවටපත් වෙනවා, මහලු වෙනවා. මහලු වයසට පැමිණීම ලොකු දුකක්. ජරාපි දුක්ඛා. අවුරුදු 100ක් වයස්ගත මහල්ලෙක් නොයෙකුත් ලෙඩ රෝග වලින් පෙළෙනවා. අවුරුදු 100ක් ගත කළ මහලු ස්ත්‍රියක්ද නොයෙකුත් රෝග ආබාධ වලින් දුක් විඳිනවා. ඒ අය දෙවියන්ට යදිනවා. අනේ දෙවියනේ, මාව මරණයට පත් කරන්න, මරුවාට මාව කැඳවාගෙන යන්න අණ කරන්න. එවිට මම මේ දුකෙන් අත් මිදෙනවා. ඊළඟ දවසේ දොස්තර මහත්තයා මේ දෙන්නම් පරීක්ෂා කරලා අර වයසක 100ට කියනවා,
දැන් ඉතින් ජීවත් වූ කාලේ ඉවර වෙගෙනයි යන්නේ. සමහර විට ඔබ හෙට මැරෙයි. වයසක ආච්චිටත් කියනවා ආච්චි මරුවා ළඟට යන්න කාලය හරි. එතකොට දෙන්නම අඬනවා වැළපෙනවා. අනේ දොස්තර මහත්තයෝ අපිව කොහොම හරි බේරගන්න නොදැනුම්කම නිසා අපි කලේ වැරදි පැතුමක්. අපිට දැන්ම මැරෙන්න බෑ. මගේ පුතාව බලන්න ඕනේ. මුණුපුරාව බලන්න ඕනේ. කොච්චර දුක තිබුණත් කවුරුවත් මැරෙන්න කැමති නෑ. මක් නිසාද? මරණය මහත් දුකක්. මරණම්පි දුක්ඛං මරණම්පි දුක්ඛං. කෙනෙකුගේ ජීවිත කාලය මුළුල්ලේම නොඑක් ආකාරයේ දුක් කනස්සලු වලට මුණ පාන්ට සිදු වෙනවා. පියේහි විපයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. යමක් ප්‍රියද මනාපද ඒන් වෙන්වීම දුකක්. අප්‍රියයන් සමග එක්වීමද දුකක්. පතන දේ සිදුවන්නේ නැහැ. නොපතන දේ සිදු වෙනවා. එනිසා දුකටපත් වෙනවා ලත වෙනවා. මේ දුක්ඛ සත්‍යයේ පොතපතින් උපුටාගත් දෙයක් හෝ බුද්ධියට ගෝචර කරගත් දෙයක් නොවේයි. තම ශරීරය තුළින් බුදුන් වහන්සේගේ නාම රූප ක්‍රියාවලියේ සත්‍යතාවය නිරීක්ෂණය කරනකොට මෙම දුක්ඛ සත්‍යය අවබෝධ කරගත්සේක. ඕලාරික මට්ටමේ සිට අති සුකුම මට්ටමට පිවිස ක්‍රමයෙන් අති ගැඹුරු සත්‍යතාවය වටහා ගත්සේක. යම්පි ඉච්ඡං නලභති තම්පි දුක්ඛං. ආශාවෙන් ඇල්මෙන් පතන දෙයක් නොලැබීම නොවීම දුකක්. මෙසේ ගැඹුරින් ගැඹුරට නිරීක්ෂණය කිරීමේදී දුකට හේතු අවබෝධ කරගත්සේක. විපස්සනා භාවනා කරන සෑම යෝගියෙක්ම දුක පිළිබඳ සත්‍යතාවය වටහා ගන්නට පටන් ගන්න. වේදනා දැනෙන විට ඒවා නැති කර ගැනීමටයි හිත පෙළඹෙන්නේ ආශාවක් දක්වන්නේ. මේ දැඩි ශාරීරික පවතිනවා. ගත වෙලත් ඒ කැක්කම තාමත් එහෙමම පවතිනවා. මේ සංවේදනා පහ කිරීමට වඩාත් ආශාවක් දක්වන විට මේ රළු සංවේදනා පහ කිරීමට වඩාත් ආශාවක් දක්වන විට ඒ වේදනාවල බලය ප්‍රගුණ වෙනවා. සිතේ අසහනයද වැඩි වෙනවා. ශාරීරික මට්ටමට සීමා වූ වේදනාවක් දැන් මානසික පීඩාවකටපත් වෙලා. ශාරීරික වේදනා අඩු කර ගැනීමට වැඩියෙන් ආශාවක් ඇති වූ විට සිතේ අසහනය දුක ඒ තාක් දුරට වැඩි වෙනවා. මෙලෙස ප්‍රිය සැහැල්ලු කායික සංවේදනාවලටද ආශාවක් ඇති වෙනවා. යෝගියෙකුට මෙවැනි සිතුවිලි ඇතිවන්නට පුළුවන්. මේ භාවනාවෙන් මා බලාපොරොත්තු වූයේ සිතේ ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති කර ගැනීමටයි. දැන් දවස් 3ක් 4ක් ගෙවි ගිහින් ඒ වුණත් එවැනි තත්වයක් තාම ලැබී නැහැ. එවිටත් ඇතිවන්නේ ආශාව හා තණ්හාවමයි. මේද මානසික පීඩනයකට හේතු වෙනවා. මේ සියල්ල යෝගීන්ට අත්දැකීමක් අනුවම වැටහෙනවා. යමකට ආශාවක් දක්වා ඒ නොලැබෙන විට ඇතිවන්නේ දුකක්. ඒ ස්වභාවිකයි. සර්ව සාධාරණ ධර්මතාවයක්. තව තවත් ගැඹුරට සර්වඥතා ඥාණය යොමු කරද්දී දුකට හේතු වන තවත් සත්‍යතාවයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්සේක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. විසිරුණු සිතකට ගැඹුරු සත්‍යතාව වටහා ගන්නට බෑ. චිත්ත ඒකාග්‍රතාවෙන් යුත් මනසකට සත්‍යතාවය වැටහෙනවා. එනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංචස්කන්ධයට දක්වන දැඩි ඇල්ලීම, පංචස්කන්ධයට දක්වන දැඩි ඇල්ම ආශාව දුකයි. මේ පංචස්කන්ධය නම් කුමක්ද? එක ස්කන්ධයක් නම් රූපස්කන්ධයයි. එහි අෂ්ටකලාප රාශීන් නිරන්තරයෙන්ම නොකඩවාම ඇති වී නැති වී යනවා. මෙවැනි ක්ෂය වීමේ ස්වභාවයක් ඇති රූපස්කන්ධයට දැඩි ඇල්මක් දැක්වීමත් දුකටපත් වීමක්. නාමස්කන්ධයට ඇතුළත් වන්නේ විඥාන, වේදනා, සංඥා හා සංඛාරයි. විඥාන නම් දැනීමේ ශක්තියයි, සංඥා නම් හඳුනා ගැනීමයි, නම් කිරීමයි.
වේදනා නම් වින්දනයක් දැනීමේ ශක්තියයි සංඛාර නම් ප්‍රතික්‍රියා දැක්වීමයි. මෙම නාම රූප ස්කන්ධ පහටම මම මගේයි සිතා දැඩි ඇල්මක් ආශාවක් දක්වමින් අපි දුකටපත් වෙනවා. උපාදානයේ වැඩි වූ තරමට ආශාවත් දුකත් වැඩි වෙනවා. ජීවිතයේ මුළුල්ලේම උපාදානයෙන් ඇලීම් වර්ධනය කරනවා. ඇලීම දුකක්. එනමුත් ඒ වටහා නොගෙන ඇලීම් වලට ඇබ්බැහි වී දුක වැඩි කර ගන්නවා. ආශාවක් ඇතිවන්නේ ලද පමණින් සතුටු නොවි නැති දෙයක් ලබා ගන්නට වෑයම් කරන නිසා. ලද දෙයින් සතුටු නොවි නැති දේ පතන නිසා සිතේ අසහනය ඇති වෙනවා. තණ්හාවට මුල මෙයයි. සිතේ දුක් දුම්නස් තුරන් කරන්නට නම් නැති තත්වයක් පතන්නේ නැතුව ඒ අවස්ථාවලදී මතුවන තත්වයට මුහුණ දිය යුතුයි. එසේ නොකිරීමෙන් අසහනය වැඩි වී දුකින් පෙළෙනවා. ආශාවන් වලටම ගිජු වී එය පුරුද්දක් කරගත්තොත් සිතේ නිරන්තරයෙන්ම උපාදානය පවතිනවා. එක ආශාවකින් තෘප්තියටපත් වූ විට වෙනත් ආශාවක් පැන නගී එයින්ද සෑහීමකටපත් වූ විට තවත් එකක් මතුවේයි. මෙලෙස තෘප්තියටපත් නොවන දැඩි ආශාවල් නොකඩවාම හිතේ ගොඩගැසමින් ඒට ඇබ්බැහි වී අසීමිත දුක් අසහන ඇති කර ගන්නවා. මුළු ජීවිතයේම කෙරෙන්නේ මෙයයි. මේට හේතුව බාහිර දේ පමණක් සලකා තම සිත තුළ පවතින ගැඹුරුම තත්වයේ නොසලකන නිසායි. දුකට හේතුව සිතේ අභ්‍යන්තරගත තත්වයයි. ඒ අනුවයි දුක වැඩිවන්නේ. සිතේ යම් තණ්හාවක් ආශාවක් ඇති වූ වහාම ශාරීරික සංවේදනාවක් ඇති වෙනවා. සිතේ චෛතසිකයන් පහළ වූ විට ශරීර සංවේදනාවක් ඇතිවන්නේ සිතේ සහ කයේ ඇති සියුම් සම්බන්ධතාවය නිසායි. මේ ස්වභාව ධර්මයට අනුකූලයි. සබ්බේ ධම්මා වේදනා සමෝසරණා. ශරීර සංවේදනාවකට යම් ඇල්මක් ඇති වූ විට සිතේ ගැඹුරුම මට්ටමේ නොසන්සුන්තාවයක් ඇති වෙන නමුත් හිත මතු පිට ඒ අනුව ඒට කැමැත්තක් ඇති වෙනවා. මේ සංවේදනාව ප්‍රියදායකයයි හිතනවා. එයින් ඇතිවන ආස්වාදය ලබාගත් පසු ශරීර සංවේදනාව පහ වී යනවා. සිතේ ඇල්මක් ඇතිවනවාත් සමගමයි ඒට ආවේනික ශරීර සංවේදනාවක් මතුවන්නේ. එවැනි සංවේදනාවට ආශාවක් ඇල්මක් දැක්වීමට හිත ලොල් වෙනවා. මෙසේ ප්‍රියදනක සංවේදනාවලින් ලැබෙන වින්දනයට ආශාව දක්වමින් අසහනය වැඩි කර ගන්නවා. උදාහරණයක් හැටියට හැමේ හටගත් කුෂ්ඨයක් කැසීම අප්‍රියයි. ඒ වුණත් ඒ කැසීමටමයි හිත යොමු වන්නේ. එසේ වැඩි වැඩියෙන් කැසීමෙන් කුෂ්ඨය වැඩි වී අමාරුව වැඩි වෙනවා. හිතේ ආශාවන් ප්‍රගුණ කිරීමද අසහනයට පත්වීමද මේ ආකාරයි. සිතේ දැඩි ඇල්මක් ඇතිවීම සුපුරුදු රටාවක් වන තරමටම ඒ ආශාව කෙරෙහිම සිත යොමු වෙනවා. තවත් උදාහරණයක්. Tamanට යමක් ඕන වෙනවා. හිතමු පිපාසයක් ඇති වුණා කියලා. ඒ පිපාසය සංසිඳුවා ගන්න වතුර ලබා ගන්න ඕනේ. එහි වරදක් නැහැ. එනමුත් ඒ කෙරෙහි දැඩි ආශාවක් දැක්කොත් එය මානසික අසහනයට තුඩු දෙනවා. මට වතුර නැතුවම බෑ. තාමත් වතුර ලැබුණේ නැහැ. තව දුරටත් වතුර නොලැබුණොත් පිපාසයෙන් ක්ලාන්ත වෙන්නත් පුළුවන්. මේ ආකාරයෙන් නොසලු විට සමබර සිතකින් ඒ ලබා ගැනීමට ක්‍රියා කිරීමේ කිසි වරදක් නැහැ. සීමාව ඉක්ම වූ ආශාවකටපත් වූ විට සිතෙහි සමබරතාවය නැතුව යනවා. මෙසේ එක් උවමනාවක් පිරිමසා ගත්තාම තවත් උවමනාවක්. ඒකත් මුදුන්පත් කරගත්තාම වෙනත් එකක්. මෙහෙම එකින් එක ලබාගත් පමණින් ආශාවන් සංසිඳවන්න බෑ. මේ නිසා දුක වැඩිවීමයි සිදුවන්නේ. තවත් උදාහරණයක්. කවුරු හරි කෙනෙක් පැල්පතක ජීවත් වෙනවා. එයින් සෑහීමකටපත් වී සතුටින් ඉන්නවා. මෙසේ ඉන්න විට මෙහෙම හිතක් ඇති වෙනවා. මම මේ පැල්පතක ඉන්න අතර අර ලක්ෂපතියා මාලිගාවක් වගේ ගේක ජීවත් වෙනවා. මටත් ඒ වගේ මාලිගාවක් ඕනේ. මේ පැල්පතේ නැති වැඩක් නැහැ. ඒ කෙරෙහි දැඩි ආශාවක් හිතේ ඇති කර ගන්නවා. ඒ මොහොතේ සිට ඒ ගැනම හිත තැවෙනවා. ඒ අතරතුර වාසනාවකට වගේ විශාල ලොතරැයි දිනුමක් ඇදුනා.
අර හිතපු විදිහට මහ ලොකු ගයක් ඒ මුදලින් ගත්තා. දැන් මේ පුද්ගලයා ලොකු ගේක අයිතිකරුවෙක්. හරි සන්තෝසයි. ඒ වුණත් මේ සතුට කොපමණ කාලයකටද? ඔහු පොහොසත් ගෙවල් කිහිපයකට ගිහින් ඒ ගෙවල් වල ලස්සන බඩු බාහිර ආදියෙන් පිරලා තියනවා දකිනවා. ඒ ගෙවල් ලස්සන බඩු බාහිර ආදියෙන් පිරලා තියනවා දකිනවා. මෙයාටත් ඒ විදිය බඩු මුට්ටු වලට ආශාව ඇති වෙනවා. අපරාධේ ගේ විතරයි නෙගත්තේ කෝ බඩු මුට්ටු. බඩු මුට්ටු නැතුව මේ හිස් ගෙයින් ඇති වැඩක් තියනවා ඈ. මට දැන් ඕන ගෙට කවිච්චි, මේස, පුටු ආදී දේවල්. කොහොම හරි තව රුපියල් 1000 ගණනක් වේදම් කරලා නොයෙකුත් විදිහේ ඇඳන්, පුටු, මේස, කොට්ට, මෙට්ට ආදී ගන්නවා. දැන් හරි ජයයි සතුටුයි. ඒත් කොතෙක් කල්ද මේ සතුට? මට රේඩියෝ එකක්වත් නැහැනේ. රේඩියෝ එකක් නම් ඕනෑමයි. හොඳයි. ඒකත් මිලදී ගන්නවා. අසල්වැසි යහළුවෙක්ගේ ගෙදරකට ගියාම ජපාන් රටින් ගෙනාපු අලුත්ම ඩෙක් එකක් දකිනවා. මේ කබල් රේඩියෝ එකකින් වැඩක් නැහැ. අර ඩෙක් එකක් ඕනේ. ඒකක් ගත්තා. දැන් මට ටීවී එකක් ඕනේ. ඊළඟට වර්ණ රූපවාහිනියක්, ඊට පස්සේ වීඩියෝ එකක්, අයිස් පෙට්ටියක්, රෙදි සෝදන යන්ත්‍රයක්, අර යන්ත්‍රය, මේ යන්ත්‍රය. දැන් මුළු ගේම නොයෙකුත් බඩු වලින් පිරීලා. හුස්ම ගන්නවත් ඉඩමදි. කෞතුකාගාරයක් වගේ. ඒ සතුටක් නම් නැහැ. මේ ගෙදර නැති එකම දේ සතුට හා සහනයයි. සහනයක් කියන දෙයක් ඇත්තෙම නැහැ. දිනපතා බස් එකෙන් නැත්නම් කෝච්චියෙන් කාර්යාලයට යන විට මෙහෙම හිතක් ඇති වෙනවා. අංග සම්පූර්ණ බඩු මුට්ටු වලින් පිරුණු විශාල ගයක් අයිති මං වගේ පොහොසතෙක් මොකද මේ බස් එකෙන් කෝච්චියෙන් යන්නේ? මොන මදිකමක්ද? කාර් එකක් නම් ඕනමයි. කාර් එකක් නැතුව නම් බෑ. හොඳයි. අලුත්ම පන්නේ කාර් එකක් ගන්නවා. ඉතින් හරි සතුටුයි. ඒත් කොතෙක් කාලයකටද මේ සතුට? දවස් දෙකක්වත් පවතින්නේ නැහැ. මේ අලුත් කාර් එකේ ඉඳගත්තම දහස් ගණන් මකුණෝ විදිනවා වගේ හිතේ සහනයක් නැහැ. මොකද මේ කාර් එකේ යන ගමන් එහි කණ්ණාඩියෙන් පෙනුණා විශාල පිටරට නිපදූ කාර් එකකින් එයාගේ යාළුවා යනවා. එයාට තියෙන්නේ මර්සිඩීස් බෙන්ස් කාර් එකක්නේ. මට තියෙන්නේ කාර් සේල් එකකින් ගත් අලුත් වැඩියා කරපු කාර් කබලක්. මටත් ඒ වගේ බෙන්ස් කාර් එකක් ඕනේ. බෙන්ස් කාර් එකකුත් ගත්තා. ඒිනුත් සෑහීමක් නැහැ. කාටද හෙලිකොප්ටර් එකක් තියෙනවා. මට හෙලිකොප්ටර් යන්නේ නැහනේ. හොඳයි හෙලිකොප්ටර් එකකුත් ගත්තා. අන්න අසවල අහස් යාත්‍රා පාවිච්චි කරනවායි කියලා මට ආරංචි. මට අහස් යාත්‍රාවක් නැහනේ. ඒකත් ගත්තා. හඳටත් මිනිස්සු යනවා කියන්නේ රොකට් යානා වලින්. මටත් එහෙම එකක් ගන්න නැත්තම්. මේ විදියට සීමාවක් නැති ආසාවල් හරියට පතුලක් නැති බඳුනක් වගේ කවදාවත් ඒ පුරවන්නට බෑ. මක් නිසාද? නිමක් නැති ආශාවල් ගොඩගසා ගැනීම සිතේ සුපුරුදු රටාවක් වෙලා එක ආශාවක් සපුරාගත් විට තවත් ආශාවක් හිසෝසෝනෝ. මේ උපාදානයේ ඇති එක් ලක්ෂණයක්. උපාදානයේ තවත් ලක්ෂණයක් නම් මේ මම යන්නෙන් හඳුන්වන්නේ කවරෙක්දයි වටහා නොගෙන මම යන සංකල්පයට දැඩි ඇලීමක් දැක්වීමයි. රූපයේ ස්වභාවය වන නිරන්තරයෙන්ම ඇති වී නැති වී යන අෂ්ට කලාප මමද? එසේ නැත්නම් කුඩා අණු මමද? මේ ශරීරය මමද? එක් එක් ආයතන අණුව ඇතිවන විඥාණය ඇති වී නැති වී යනවා. එහෙත් සම්මුති කල්පනාව අණුව මමයි මේ වටහා ගන්නෙ. මේ මගේ වැටහීමයි වශයෙන් අපි හිතනවා. සිතේ සංඥාවන කොටස යමක් හඳුනාගෙන නම් කරනවා. ඒ ක්‍රියාවලියද ඇති වී නැති වී යනවා. නමුත් මමයි හඳුනාගන්නේ මගේ හැඳිනීම වශයෙන් අපි හිතන්නේ. වේදනාව නැමැති සිතේ අනිත් කොටසේද වින්දනයක් ඇති වී නැති වී අනිත් කොටසද ප්‍රතිචාරයක් දක්වා ඒද ඇති වී නැති වී යනවා. නමුත් මගේ ප්‍රතික්‍රියාව කියලා හිතන්නේ. මේ අනුව මේ මමයි මහවුරු කර ගන්නවා. මක් ආශාවක් ඇති වෙනවා. මේ මම කියන කෙනාට විරුද්ධව යමෙක් වචනයක් හරි කතා කළොත් හිතේ ඇතිවන්නේ ලොකු අමනාපයක්. මට විරුද්ධව ක්‍රියා කළොත් තරහින් පුපුරනවා. මම යන අදහස වැඩි වෙනවා සමගම
මගේ යන අදහස වඩාත් තහවුරු වෙනවා. එවිට මම මගේ යන ආකල්පයට විරුද්ධව කෙනෙක් අපහාස කළොත්, නිඳා කළොත් දැඩි අසහනයක් ඇති කර ගන්නවා. මෙන්න පොඩි කතාවක්. මගේ ඔරලෝසුව. මගේ හරි වටිනා ඔරලෝසුව. අපේ රටේ මේ වගේ ඔරලෝසුව ඇත්තෙත් නැහැ. පිටරට ගිය යාළුවෙක් තමයි මේක මට තෑගි කළේ. දවසක් අත්වැරද්දකින් ඔරලෝසුව බිම වැටිලා කැඩෙනවා. ඔරලෝසුවට තියෙන ආශාවේ තරමට තමයි දුක ඇතිවන්නේ. ඉතින් නඩන්න පටන් ගන්නවා. අපයි අපරාධේ මගේ ඔරලෝසුවට උන දේ. මේ වගේ ඔරලෝසු අපේ රටේ ඇත්තෙත් නැහැ. ඒක හදවා ගන්න ඕමනා කරන කොටස්වත් මෙහි ඇත්තේ නැහැ. හදා ගන්න විදියකුත් නැහැ. මේ විදියට දුක් වෙනවා, ලත වෙනවා. එම්ම වටිනාකමම ඇති. ඒ වගේම ඔරලෝසුවක් මගේ යහළුවෙක්ගේ අතේ තිබිලා බැරි වීමකින් බිම වැටිලා කැඩෙනවා. එතකොට මම දුක් වෙන්නේ නැහැ, අඬන්නේ නැහැ. අර යාළුවාට බණ දේශනාවකුත් පටන් ගන්නවා. යාළුවා ඔයාගේ අර පරිස්සමක් නැති හින්දායි ඔරලෝසුව බිම දැමලා කඩාගත්තේ. ඔය වගේ එකක් මෙහෙ ගන්නත් නැහැ. ඕක හදවා ගන්න ඕමනා කොටස් අපේ රටේ ඇත්තෙත් නැහැ. ඒ වුණාට අඬන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. වටිනා ඔරලෝසුවක් කැඩුනයි කියලා කවුරුවත් අඬන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. මගේ ඔරලෝසුව කැඩුනොත් විතරයි අඬන්නේ. මගේ ඔරලෝසුවටයි අඬන්නේ. මගේ ඔරලෝසුවටයි ලත වෙන්නේ. ඇල්ම වැඩි තරමට දුකත් ඒ තරමටම වැඩි වෙනවා. එතරම් වටිනාකමක් නැති රුපියලක් දෙකක් වටිනා දෙයක් වෙන්නත් පුළුවන්. එසේම කෝටි ගණන් වටිනා දෙයක් වෙන්නත් පුළුවන්. වෙනස ඇත්තේ වටිනාකම අනුව නොවේ. යම් දෙයක් කෙරෙහි දක්වන ඇලීමේ බැඳීමේ ප්‍රමාණයයි වැදගත්. ඒ අනුවමයි දුක ඇතිවන්නේ. මීට අවුරුදු 13 14කට පෙර උතුරු ඉන්දියාවේ රාජස්ථානයේ පිහිටි ගම්මානයක භාවනා පන්තියක් පැවැත්තුවා. මේ ගමින් ආවේ එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. අනිත් යෝගීන් ආවේ අවට නගරවලින්. දුප්පත් වයසක ගෑනු කෙනෙක් මෙම භාවනා පන්තියට පැමිණ සිටියා. දවස් 4ක් 5ක් හොඳට භාවනා කරගෙන යද්දී ඇයට ආරංචි වුණා උදේ 6 සිට 6:30 දක්වා ගාථා සහ පිරිත් සජ්ජායනා භාවනා ශාලාවේදී පවත්වන බව. කාලසටහනේ නම් එහෙම දෙයක් නැහැ. මටත් පුළුවන් දේ සජ්ජායනාවලට අහුම්කම් දෙන්න. පුළුවන්, හැබැයි භාවනාවේ දෙන්නත් ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔව් මම භාවනා කරන්න. ඇය කීවා. ඒ අනුව පසුදා උදේ සජ්ජායනාවලට අහුම්කම් දුන්නා. ඉන්පසු සිතේ ලොකු සතුටක් ඇති වී සිනාමුතු මුහුණින් ඇගේ කුටියට ආපසු ආවා. ටික වේලාවකට පසු ඒ තැනැත්තිය මහා හයියෙන් කෑකෝග ගහ අඬනවා අනිත් අයට ඇහුණා. කලබල වී දුවගෙන ගොස් ඇගෙන් ඇහුවා. අම්මේ මොකද උනේ? සර්පෙක් වදෂ්ට කළාද? ඈ නොනවත්වාම දිගටම ඇඬුවා. ටික වේලාවකට පසු ඇය කීවා අයියෝ මගේ මුදල් වඩිසලීට වෙච්ච දේ. ගෙදරින් එනකොට ඒකේ මෙච්චර මහන්සියෙන් ඉතිරි කරගත් රුපියල් 20ක් තිබුණා. අවුරුදු 60කට ඉස්සර මම කසාද වැඳපු දවසේ දෑවැද්දට හම්බුණු රිදී කොණ්ඩ කූරකුත් තිබුණා. ගමනට පිටත් වෙන විට කවුදෝ දුන්න රසකවිලි කෑල්ලකුත් ඒකේ තිබුණා. භාවනාවට ඉඳ ගන්න හැම වෙලාවකම ඒක භාවනා පැදුර අස්සේ තියාගත්තා. නින්දට යනකොට කොට්ටේ අස්සේ තියාගත්තා. ඔන්න සජ්ජායනාවල් අහන්න ගිහින් මට වෙච්ච වැඩේ. අනේ මගේ මඩිස්සලේ. අපොයි ඒ කවුද හොරගම් කරලා? අයියෝ ඒ නැති වෙලා. කියා ඉකි ගැසමින් ඇඬුවා. අඬා වැළපුණා. අවට හිටිය අය කීවා අම්මේ අඬන්න එපා. ඔය නැතුණ රුපියල් 20යි රිදී කුරේ වටිනාකම අපි හිතමු තව රුපියල් 20ක් කියලා. හොඳයි සේරම රුපියල් 40ක් කියමු. අපි අම්මට රුපියල් 50ක් එකතු කරලා දෙන්නම්. අඬන්න එපා. හොඳට භාවනාව කරගෙන යන්න. ඒත් ඇඬිල නතර කළේ නැහැ. අනිත් අය කතා වුණා අපි සල්ලි එකතු කරලා දෙමු කියලා. රුපියල් 50ක් වෙනකොට එයා රුපියල් 100ක් එකතු කළා. අපි මේ රුපියල් 100 දෙමු. එතකොට ඇඬිල්ල නවත්තයි. එහෙම කතා වෙලා ඒ අම්මට රුපියල් 100 දුන්නා. රුපියල් 100ෙන් මොනවා කරන්නද කියලා ඒ වීසි කළා. අර මගේ රිදී කූරකෝ මට දෑවැද්දට හම්බුණ කූර. කොහෙන්ද දැන් රිදී කූරක් හොයන්නේ? මෙහෙම කියා දවස් 30ෙම අඬනවා. හැන්දෑ වෙනකොට කවුදෝ එක්කෙනෙක් දැක්කා ගහක් උඩ හිටි වඳුරෙක් අර පසුම්බිය අතේ තියාගෙන ඒක ඇතුලේ තිබුණු පැණි රස කැවිලි කෑල්ල එළියට අරන් කනවා. මිනිස්සු එකතු වෙලා අර වඳුරා පස්සේ එල්ලවල ගොස්
ඒ මඩිස්සලේ කොහොම හරි ලබාගෙන ඒක අම්මට දුන්නා. ඊට පස්සේ තමයි උන්දගේ ඇඬිල්ල නතර වුනේ. රුපියක් හෝ වේවා යම් දෙයක් නැති වූ ඊට අඬන්නේ දුක් වෙන්නේ එහි ඇති වටිනාකම අනුව නොවේ. යම් දෙයක් කෙරෙහි ඇති ආශාවේ ප්‍රමාණයේ තරමටයි මම මගේ මට ඇති බලවත් ඇල්ම දුකට හේතු වෙනවා මේ ස්වභාව ධර්මයයි. තවත් කතන්දරයක්. උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ බොහෝ පිටිසර ගම්මානයක භාවනා පන්තියක් පැවැත්වුවා. අවට ගමෙන් ගොවියෝ කීප දෙනෙක්ද ළඟපාත නගරවලින් ටික දෙනෙක්ද ඒට සහභාගී වුණා. නගරයේම පදිංචි වී සිටි එක් පූජකවරයෙක්ද ආවා. දවස් 4ක් 5ක් ගත වුණාට පස්සේ ඔහු ඇවිල්ලා කියනවා ගෝයින්කාජී දවල් 12 සිට 1 වනතුරු ශිෂ්‍යයින්ට ඔබතුමාව මුණ ගැසී ප්‍රශ්න निराකරණය කර ගැනීමට අවස්ථාව දෙනවා. ඔබතුමා එක්කෙනෙකුට විනාඩි 10ක් පමණ කාලයක් දුන්නත් මට නම් විනාඩි 10 මදි. මේ ගිහි අයට මොනවද තියෙන ප්‍රශ්න? පූජකවරයෙක් අඩු වශයෙන් මටම කතා කිරීමට ඉඩ දෙන්න. බන්තේ මම දන්නවා ඔබතුමා නොයෙකුත් දර්ශනවාද සිද්ධාන්ත විශ්වාස ගැන කතා කරන්නට පටන් ගනීවි. මේ වුණුව නැඹුරුවන් ගැන කතා කරන්නේ නැහැ. දැන් මට තේරෙනවා ඒවා සියල්ලම නිෂ්ඵල බව. මම කතා කරන්න යන්නේ මේ භාවනා ක්‍රමය ගැන විතරයි. මෙම භාවනා ක්‍රමය ගැන කතා කරනවා නම් විනාඩි 5ක් හෝ 10ක් හොඳටම ඇති. කමක් නැහැ. එහෙනම් පැය භාගයක් දෙන්නම්. කියා ඔහුගේ ඉල්ලීමට එකඟ වුණා. පසුවදා මේ පූජකවරයා ආවා. විනාඩි කිහිපයක් භාවනා ක්‍රමය ගැන සාකච්ඡා කරලා එක පාරටම මාතෘකාව වෙන අතකට හැරෙව්වා. ගෝයන්කජී ඔබ ජීවත් වන අර ලොකු නගරේ ඔබේ ලොකු ආරාමය මගේ ආරාමය මම ඇහුවා. මොනවද මන්ත මේ කියන්නේ? ගිහියෙක් වන මට ආරාමයක් කොයින්ද? ආරාමයේ මෙවන්නේ පූජක පක්ෂයට. ගිහියන්ට නොවේ. මට ආරාමයක් නැහැ. ගෝයන්කජී තේරුම් ගන්න බලන්න. ඔබේ ආරාමයේ ඉන්න අර විශාල ඇතා මගේ විශාල ඇතා මට ඇතෙක් මොනවද ඔබතුමා කියන්නේ? ගෝයන්කජී මේක තේරුම් ගන්න හදන්න. ඔබේ ආරාමයේ ඔබේ ඇතා මේම නැවත නැවතත් කියාගෙන යද්දි මට එකපාරටම වැටහුණා. දැන් මට තේරෙනවා. ඉන්දියාව අතිවිශාල රටක්. විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන අය එහි ජීවත් වෙනවා. සමහරෙක් ජීවිත කාලය මුළුල්ලේම මම කියන වචනේ පාවිච්චි නොකිරීමට අදිෂ්ඨාන කරනවා. මම කියන වචනේ යෙදීම දරුණු පාපයක්. ඒ භයානකයි. මගේ කියන වචනේ යෙදීම ඊටත් වඩා භයානකයි. මම කියන වචනේ වෙනුවට ඔබ කියන වචනේ යොදනවා. මගේ කියන්න ඕන හැම විටම ඔබේ කියනවා. අන්න දැන් මට ගැටලුව තේරුණා. හරි. ඔව් මගේ ආරාමේ මගේ යතා. ඉතින් මොකද උනේ? ඔහුට තිබුණු ගැටලුව මෙයයි. ඔහු නගර සභාවේ අවසරයක් නැතුව ලොකු ආරාමයක් හදලා. නගර සභාව මේ ආරාමයේ කඩා දමන ලෙස නියෝගයක් කරලා. අනේ ගෝයන්කජී ඔබතුමා මේකට මට උදව්වක් කරන්න. ඒ පූජකයා කාගෙන් හරි දැනගෙන තියෙනවා. ඒ නගරයේ නගරාධිපති බුරුමේට ආවතාවක මගේ නිවසේ නැවතී සිට මගෙන් ආගන්තුක සත්කාර ලැබූ බව. ඒ නිසා ඔහු කියනවා ගෝයන්කජී ඔබතුමා නගරාධිපතිට මේ ගැන වචනයක් දෙකක් කතා කළොත් ඔබේ ආරාමයත් ඇත්තත් බේර ගන්න පුළුවන් වෙයි. මගේ නොවේ ඔබේ. පූජකවරයෙක් ගිහිගෙට සම්බන්ධ නැති කෙනෙක්. තමා සන්තකෝ කිසි දෙයක් තියාගන්නේ නැහැ කියලා ගිහිගේ අත්හරිනවා. එහෙම නමුත් මේ දීපල වලට කොපමණ ඇල්මක් දක්වනවද? මේ ඇල්ම ආශාව නිසා ඇතිවන්නේ දුකමයි. පූජකවරයෙක් හෝ ගිහියෙක් කියලා වෙනසක් නැහැ. මොන විදිහේ බාහිර පෙනුමක් තිබුණත් විවිධ මිනිස් කොට්ඨාස වලට අයත් උනත් ඒ වෙනස්කම් වැදගත් නැහැ. ඉන්දියානුවෙක්, චීන ජාතිකයෙක්, ජපන් ජාතිකයෙක් මේ කොයි කෙනෙකුටත් බලපාන එකම නීතියයි ආශාවේ ඇල්මේ ප්‍රමාණය කොතරම්ද ඒ තරමටම දුකත් ඇති වෙනවා. තවත් කාරණයක් නම් තමාගේ විශ්වාස මතභේද තමන්ගේ සම්ප්‍රදායන් සිද්ධාන්ත ආදර්ශනවාද කෙරෙහි ඇති බැඳීම මේවා කෙරෙහි අසීමිත ලෙස බන්ධනයක් ඇල්මක් හිතේ ඇති කර ගන්නවා. කවුරුන් හෝ තමා විශ්වාස කරන දෙයට විරුද්ධව එක වචනයක් හෝ කතා කළොත් හිතේ තදබල අමනාපයක් අසහනයක් ඇති වෙනවා. ඒ විශ්වාස පැහැදිලි කර දීමට වීරිය කරනවා. ඒ අදහස් අන් අය වටහා ගන්නේ නැත්නම් තව තවත් අමනාප වෙනවා. ඇයි මේ? මීට හේතුව මම මගේ විශ්වාස කෙරෙහි දක්වන දැඩි ඇල්ම මේ දිට්ඨි තණ්හා වශයෙන් හැඳින්වෙනවා. උදාහරණයක්
මම රතු වීදුරු කෑල්ලක් තුලින් බැලුවොත් හැම දෙයක්ම පෙනෙන රතු පාට. තව කෙනෙක් බලන වීදුරු කෑල්ල කොළ පාට නම් අවට සියලු දේ පෙනෙන්නේ කොළ පාටට. වීදුරු කෑල්ලේ වෙනස අනුවයි දැකීමේ වෙනස. මේ එක් එක් පාට වීදුරු කැබලි පැලඳ සිටින තුරු තමාගේ මතයට අනික හරවන්නට කොතෙක් වීරිය කළත් වාද කර හිස පලාගත්තත් ඒ සාර්ථක වන්නේ නැහැ. තමාගේ මතයට තියෙන දැඩි ඇල්ම ඉවත් නොකළහොත් ඇතිවන්නේ ආරවුල්මයි. මගේ දෘෂ්ටිය, මගේ සම්ප්‍රදාය, මගේ විශ්වාසය යනාදියට තියෙන දැඩි ඇල්ම නිසා අප දුකටපත් වෙනවා. එසේ දුකටපත් වීමට හේතුව අපේ හිත තුළ ඇති ආශාවන් උපාදානයන් බව වැටහෙනවා. උපාදානයේ බලවත්කම වැඩි වන තරමට දුකද වැඩි වෙනවා. මම කියා ස්ථිර දෙයක් ඇතනම් බාහිර වස්තුන් මගේ යනුවෙන් හඳුන්වා ඒවාට ඇල්මක් ඇති කරගත හැකි. ඒ සත්‍යයක් නම් කෙනෙක් බන්ධන ඇති කරගත්තත් දුකක් ඇති වෙන්නේ නැහැ. නමුත් ස්වභාව ධර්මයේ නීතිය අනුව මම කියන මගේ කියන දෙයක් නැහැ. නිරන්තරයෙන් වෙනස් වීම අනිත්‍යතාවයයි එයයි විශ්ව නීතිය. මරණයද ස්වභාවිකයි. බන්ධනේ වැඩි වූ තරමට මරණයෙන් නැතිවන ශෝකයේ මහත්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ඥාණයෙන් උපාදානයට හේතුවත් උපාදානයෙන් ඇතිවන දුක මුළුණු පුටා දැමීමේ ක්‍රමයක් සොයා දැනගත්සේක. මේ උදෙසා උන්වහන්සේ නාම රූප ක්‍රියාවලියද ඒ ධර්මතාවයේද වටහාගත්සේක. උන්වහන්සේගේ සිතෙහි ඇති වූ පාරිශුද්ධතාවයේ බලගත් චිත්ත ශක්තිය අනුව විශ්වනීති ධර්මතාවයන් සම්පූර්ණයෙන් විනිවිද දුටුසේක. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. මෙම සත්‍යතාවයන් අවබෝධ කරගත්සේක. ජීවිත කාලය තුළ නොයෙකුත් විදිහේ දුක් ඇති වෙනවා. මහලු වීමේ දුක, ලෙඩ වීමේ දුක, මරණ දුක, බලාපොරොත්තු වූ දේ නොලැබීමේ දුක, බලාපොරොත්තු නොවූ දේ සිදුවීමේ දුක, නානාවිධ ශාරීරික මානසික දුක්. මේ සියල්ලටම හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවබෝධ ඥාණයෙන් මේට හේතු සියල්ල අවබෝධ කරගත්සේක. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ. ජාති නම් උත්පත්තියයි. කෙනෙකුට උත්පත්තියක් ඇති වූ විට මහලු වීම, ලෙඩ වීම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම යනාදී සියල්ලට මුහුණ දීමට සිදු වෙනවමයි. මේවා උත්පත්තියකින් පසු මුහුණ පාන අනිවාර්ය සිද්ධීන්. ජාති හේවත් උත්පත්තිය ලබන්නේ කුමක් නිසාද? හේතුවක් නැතුව කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. උත්පත්තියට හේතුව මව්පියන්ගේ එක්වීමයි. නමුත් මේ එකම හේතුව නොවේ. බුදුන් වහන්සේගේ සතරත්වතා ඥාණයට වැටහුණු තවත් බලගත් සාධකයක් ඇත. භවපච්චා ජාති. එනම් පුන පුනා ඇතිවීමේ න්‍යාය. ජීවිතේ මුළුල්ලේ මේ හට ගැනීම පවතිනවා. මරණයෙන් නුවද මේ හට ගැනීමේ ක්‍රියාවලිය හමාර නොවේ. එක් අතකින් මෘත ශරීරයේ ජරාවටපත් වෙනවා. අනික් අතින් ප්‍රතිසන්දි විඥානය වෙනත් රූපස්කන්ධයක් හා සම්බන්ධ වී භව යන ක්‍රියාවලිය නොකඩවාගෙන යනවා. මේ භව නැත්නම් හට ගැනීමට හේතුව කුමක්ද? උපාදානය, දැඩි තණ්හාව, බැඳීම මේ භව ක්‍රියාවලියට හේතු වෙනවා. උපාදානපච්චය භවෝ. එල්ම වැඩි වූ තරමට සංකාරයන්ගේ බලගතුකම වැඩි වෙනවා. මේ ශක්තිය තවත් උත්පත්තියකට හේතු වෙනවා. උපාදානයට හේතුව කුමක්ද? තණ්හාපච්චය උපාදානං. දැඩි ආශාව සහ ද්වේෂයයි උපාදානයට හේතුව. යම් දෙයකට කැමැත්තක්, අකමැත්තක් ඇති වී ක්‍රමයෙන් මේ ලෝභය හෝ ඇලීම, ද්වේෂය හෝ ගැටීම බවට පත් වී උපාදානය ඇති වෙනවා. එසේ දැඩි ලෙස අල්ලා ගැනීමෙන් දුක හට ගන්නවා. ලෝභ ද්වේෂ ඇතිවන්නේ කවර හේතුවක් නිසාද? බුදුන් වහන්සේ මේට හේතුව සොයාගත්තේ පොත්පත් කියවීමෙන් හෝ බුද්ධිමය මට්ටමේ දර්ශනයක් පදනම් කොටගෙන නොවේ. උන්වහන්සේ තමා තුළින්ම පවතින යථාර්ථ ස්වභාව ධර්මයේ න්‍යාය නිරීක්ෂණය කිරීමෙන් හා අත්දැකීමෙන් මේ වටහාගත්සේක. වේදනාපච්චය තණ්හා. ශරීරගත සංවේදනා හේතු කොටගෙනයි තණ්හාව ඇතිවන්නේ. ශරීරයේ යම් වේදනා මාලාවක් ඇති වූ විට ඒ සුඛනම්, ඒ කෙරේ සිතේ ආශාවක්, සතුටක් ඇති වෙනවා. ඒ සංවේදනාව දුක්ඛ සහගත නම් සිතෙහි ද්වේෂයක් ඇති වෙනවා. වේදනා ඇතිවීමේ හේතුව සොයා බැලීමේදී පටිච්ච සමුප්පාදයේ මෙම අංගයේද පැහැදිලි වුණා. පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනා හටගනී. මේ ස්වභාව ධර්මයේ නීතියයි. කුමන දෙයක් කුමක් හා ගැටීමෙන්ද වේදනා ඇතිවන්නේ? ඇසට රූපයක් ස්පර්ශ වන විට
ඇසට රූපයක් ස්පර්ශ වන විට ශරීරයට සංවේදනාවක් දැනෙනවා. කනට ශබ්දයක් ගැටෙන විටද ශරීරයට සංවේදනාවක් දැනේ. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වීමෙන්ද, දිවට රස ස්පර්ශ වීමෙන්ද, කයට යම් ස්පර්ශයක් ගැටීමෙන්ද, සිත යම් සිතුවිල්ලක් සමග ස්පර්ශ වූ විටද අනිවාර්යයෙන්ම ශරීර සංවේදනා ඇති වෙනවා. මේ ගැටීමට ස්පර්ශයට හේතුව කුමක්ද? මේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි වුණා. සලායතන පස්චා පස්සෝ, සලායතන පච්චා පස්සෝ. මේ ඉන්ද්‍රියවත් ආයතන 6 ඒවාට අරමුණු වන බාහිර ලෝකයේ අප්‍රමාණ අරමුණු හා ගැටීම ස්පර්ශයට හේතු වෙනවා. මේ සලායතන ඇතිවීමට හේතුව කුමක්ද? නාම රූප පච්චා සලායතනං, ජීවිතේ ශක්ති ධාරාව. එනම් නාම රූප පරම්පරාව ඉන්ද්‍රියන් 6 සමගමයි ආරම්භෙන්නේ. නාම රූප හේවත් හිතකය ක්‍රියාවලියට හේතු වන්නේ කුමක්ද? විඥාන පච්චා නාම රූපං. මරණ මොහොතේදී චුති චිත්තය නව උත්පත්ති ප්‍රතිසන්දි විඥානයේ බවට පත්වීමෙන් නාම රූප පරම්පරාවේ ඇතිවීමේ නැතිවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යයි. මේ විඥානයේ හේවත් චිත්ත පරම්පරාවේ ශක්ති ධාරාව ඇතිවන්නේ කුමන හේතුවකින්ද? සංඛාරපච්චය විඥානං. සිතේ ක්‍රියාවලිය ගැන සලකන විට සංඛාර යනු සිතේ ප්‍රතිචාර නිසා ගොඩනැගෙන ශක්තියයි. ස්වභාව ධර්මයේ න්‍යාය අනුව ඒ කර්ම ශක්තියින් බිහි කරයි. මේ සංඛාර වලට හේතුව කුමක්ද? අවිජ්ජා පච්චය සංඛාරා. සත්‍ය වටහා නොගැනීම හේවත් මෝහය නිසා අප සංඛාර රැස් කර ගන්නවා. මෙතනදී කුමක්ද අප වටහා නොගන්නේ? කෙනෙක් අකුරු ඉගෙනගෙන නැති නිසා හෝ පාසල් නොගිය නිසා නොව අවිද්‍යාව සිතේ බිහිවන්නේ. පොත්පත්වල තිබෙන ගැඹුරු දර්ශනවාදයන් නොදැනුම්කමද නිසා නොවේ. අවිද්‍යාව යනු තමාගේම අත්දැකීම් අනුව ඇත්ත ඇති සැටියෙන් වටහා නොගැනීමයි. සමහර විට කෙනෙක් පොත්පත් කියවා විශාල දැනුමක් ලබා තිබෙන නිසා, ගැඹුරු සාකච්ඡාවල යෙදීමේ දක්ෂතාවයක් ඇති නිසා, වාද විවාදවල යෙදීමේ දක්ෂතාවයක් ඇති නිසා තමා පඬිවරයෙක් උගතෙක් කියා හිතන්න පුළුවන්. නමුත් අත්දැකීම් මට්ටමින් ලබන භාවනාමය ප්‍රඥාවෙන් පමණයි අවිද්‍යාව දුරු කරගත හැක්කේ. ඒ සඳහා මේ නාම රූප ක්‍රියාවලියේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම සිතේ ගැඹුරුම මට්ටමින් අවබෝධ කරගත යුතුයි. එසේ වී නමුත් මේ අනිත්‍යතාවය අවබෝධ කර ගැනීම හිතකට අති දුෂ්කරයි. මම නොවේ, මේ මගේ නොවේ, මා සන්තක නොවේ යනුවෙන් නිතරම වචනයෙන් කිව්වත් මමය මාගේ යන ආකල්පයට දැඩි බන්ධනයක් ආශාවක් තිබෙනවා. මේ දැඩි බන්ධනය නිසා අනේක දුක් ඇති වුවත් මමය යන අදහස නම් අත් නොහරි. මෙයයි අවිද්‍යාවේ මුල. අත්දැකීමේ මට්ටමින් යථාර්ථය වටහා නොගන්නා නිසා අපි අප්‍රමාණ සංඛාර ගොඩනගා ගන්නවා. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේ පරිද්දෙන් අවිද්‍යාව මුල් කරගෙන දුක් දුම්නස් කන්දරාවක් ඇති වෙයි. දුක හට ගැනීමට මුල්ම හේතුව අවිද්‍යාව බව වැටහෙයි. පටිච්ච සමුප්පාදයේ සියලුම අංග කෙරෙහි බලපාන සාධකයකි අවිද්‍යාව. මේ මූලික හේතුව නැති කිරීමට කුමක් කළ හැකිද? එක් සාධකයක් අනෙකට සම්බන්ධයක් ඇති කරන පටිච්ච සමුප්පාද ධර්මතාවයේ දම්වැලක වැනි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ කපහැලිය හැක්කේ කොතනින්ද? නාම රූප පරම්පරාව නොකඩවා පැවතීගෙන යනවා ඒ ජීවිතයයි. මේ අවසන් කළ යුත්තේ සිය දිවි හානි කර ගැනීමෙන්ද? මේන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සිය දිවි හානි කර ගන්නා අවස්ථාවේ සිතේ පහළවන්නේ කිනම් චෛතසිකයන්ද?
දෝමනස්ස සහගත දුක්ඛදායක සිතිවිලි, කෙනෙකුගේ මරණාසන්න මොහොතේ පහළවන චුති චිත්තය ඉදිරි භවයේ ප්‍රතිසන්දි චිත්තය කෙරෙහි බලපායි. ඒ නිසා ඉදිරියටත් ඇතිවන්නේ දුකමයි. මෙසේ සියදි විනාශා ගැනීම ප්‍රශ්න විසඳීමේ මාර්ගයක් නොවේ. එයින් වන්නේ දුක වැඩිවීම පමණයි. එසේනම් වෙනත් මාර්ගයක් තිබේද? නාම රූප පරම්පරාවේ ආරම්භයේ සිටම ක්‍රියාත්මක වන්නේ සලආයතන 6යි. එසේනම් සලආයතන නැති කිරීම විසඳීමක්ද? ඒ කළ හැකි දෙයක් නෙවෙයි. එහෙමත් නැත්නම් බාහිර ලෝකයේ අරමුණු විනාශ කිරීම විසඳීමක්ද? ඒ කවදාවත් සාර්ථක නොවන දෙයක්. මුළු ලෝකයේම පවතින මේ ආයතන 6ට අරමුණු වන වස්තුන්. මෙසේ ආයතන හා අරමුණු වන වස්තුන් පවතින තාක් කල් ස්පර්ශයක් හෙවත් පස්ස ඇති වෙනවමයි. මේ ස්පර්ශය සමගම ශරීර සංවේදනා ඇති වෙයි. මේ සත්‍යතාවයක්. සර්වඥතා ඥාණයට අවබෝධ වූ පටිච්ච සමුප්පාද ධර්මතා අනුව අවිද්‍යාව නැමැති රැහැන කපා හෙළිය හැක්කේ මෙතැනීදී අවිද්‍යාවෙන් මුලා වූ හිතක ශරීරගත සෑම සංවේදනාවකින්ම ඇතිවන්නේ ලෝභය නැත්නම් ද්වේෂයයි. ඒ සමගම දුක්ඛ චක්‍රය නොකඩවාම පැවතීගෙන යයි. මතුවන සෑම සංවේදනාවක්ම හමුවේ ලෝභයෙන් හා ද්වේෂයෙන් ප්‍රතිචාර නොකොට ප්‍රඥාවෙන් ඒවා වටහා ගැනීමෙන් දුක්ඛ චක්‍රයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් පටන් ගනී. පටිච්ච සමුප්පාද ධර්මයේ ප්‍රතිලෝම ක්‍රියාවලියෙන් ඇතිවන විමුක්ති මාර්ගයට යොමු වේ. ශරීර සංවේදනා මාර්ග දෙකකට සම්දිස්ථානයක්. එයින් එක මගක් නම් දුක්ඛ සමුදය, හෙවත් දුක ඇති කිරීම. අනෙක් මාර්ගය නම් දුක්ඛ නිරෝධ, හෙවත් දුකින් මිදීම. මෙසේ ශරීර සංවේදනා වැදගත් වන්නේ දුක ඇති කිරීමටත් නැති කිරීමටත් උපයෝගී වන හේයින්. ශරීර සංවේදනා ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් වටහා ගන්නේ දුකින් මිදීමේ මාර්ගයට පිවිසීමටයි. ශරීර සංවේදනා මතුවන සෑම අවස්ථාවකම එහි අනිත්‍ය ස්වභාවය වටහා ගත යුතුයි. ශරීර සංවේදනාව කෙතරම් අප්‍රියජනක වුවත් ඒ සදාකාලික නෙවෙයි. ඒ කොතෙක් දුරට පවතිනවාදයි උපේක්ෂාවෙන් දැක බලාගත් විට එහි අනිත්‍ය ස්වභාවය වැටහෙයි. එලෙසම කෙතරම් ප්‍රියජනක සංවේදනාවක් වුවද ඒ සදාකාලිකව නොපවතී. අනිත්‍යයේ න්‍යාය අනුව නැති වී පහ වී යයි. මෙසේ සිතෙහි ක්‍රමයෙන් ලෝභය අඩු වෙයි, ද්වේෂයද අඩු වෙයි, ප්‍රඥාව වැඩෙයි. ලෝභ හා ද්වේෂ සංඛාර ගොඩනැගීමේ ක්‍රියාවලිය අඩු වෙයි. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ශරීර සංවේදනා හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර නොදක්වීමෙන්. මේ බුද්ධි මට්ටමින් හෝ ශ්‍රද්ධා භක්තියෙන් වන ක්‍රියාවලියක් නෙවෙයි. ශරීර සංවේදනා නිරීක්ෂණය කරන විට සංඛාර මුල් බැසගත් සිතෙහි ගැඹුරුම මට්ටම කරා යොමු වීමක් සිදු වෙනවා. එවිට සිත පත්ලෙහි සිටම චිත්ත පාරිශුද්ධියක් ඇති වෙනවා. නව සංඛාර ඇති කිරීමේ ක්‍රියාවලිය නැවැත්වීමත් සමග ස්වභාව ධර්මයේ න්‍යාය අනුව පෙර රැස් කළ සංඛාර මතුවී ඒවායේ බලයේ ශක්තිය හීන වී નિરાයාසෙන් ක්‍රමයෙන් ප්‍රහීන වී යයි. uppajjitva niruddhanti තේසං රූප සමෝ සුඛෝ. චිත්තසංතානයේ දැඩි සංඛාර ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වනවත් සමගම ඒ තාක් දුරට සිතෙහි දුක අඩු වෙනවා. සියලු සංඛාර ප්‍රහීන වූ විට එමගින් ඇතිවන උතුම් චිත්ත පාරිශුද්ධියට යොමු වීමෙන් සියලු දුකින් මිදී විමුක්ති සුඛය සාක්ෂාත් කරගනී. බෝසතාණන් වහන්සේ මෙම ක්‍රමය අනුගමනය කරමින් සියලු කෙලෙසුන්ගෙන් මිදුණසේක. සර්වඥතා ඥානෙ මෙහෙවා ලෝතුරා බුද්ධත්වයට පත් වූ කල්හි උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වූ ප්‍රථම උදානය සෑම විපස්සනා යෝගියෙකුටම විශාල අනුබලයක්. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිඨෝසි පුනගේයං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගා.
ඒ වෙසක් පුර පොසොළොස්වක් පෝදාය රාත්‍රියේ ගෙවි යනවත් සමගම බුද්ධත්වයට පත් වුණු උන්වහන්සේගේ සිත අති පාරිශුද්ධත්වයට පත් වී තිබුණා. සිතෙහි ඉමහත් බලයක්ද ශක්ති ප්‍රභාවයක්ද ඇති වුණා. එවැනි සිතකට අතීතේ කරා මෙහෙයීමේ ශක්තියක් උදා වෙයි. අතීත ජීවිත එකක් දෙකක් නොව ලක්ෂ කෝටි වාරවලදී උත්පත්ති ලැබූ හැටි පෙනෙන්නට පටන් ගත්තා. ඒ අනුව උන්වහන්සේ මෙසේ වදාළසේක. අනේක ಜಾති සංසාරං අසීමිත වාර ගණනක් තිස්සේ උත්පත්ති ලැබමින් සන්දා විස්සං අනිබ්බිසං නොනවත්වා නොකඩවාම සසර ගමනේහි සැරිසරුවා. උත්පත්තිය නතර කිරීමට අවශ්‍ය හේතුන් සපුරා නැති හේයින් මොහොතක් පාසා භව චක්‍රයේ ඉදිරියට ගෙන යනවා, සසර සැරිසරනවා. උත්පත්ති ලැබූ මොහොතේ සිට නාම රූප ක්‍රියාවලිය වෙනස් වෙවි නොකඩවාම නිරන්තරයෙන් යෙදෙන මේ ගමන මරණය කරා යොමු වෙනවා. ඉන්පසු නැවතත් උත්පත්තියක් ඇති වෙනවා. එවිටද මොහොතක් පාසා වෙනස් වෙමින් මේ නිමක් නැති ගමන ඉදිරියට ගෙන යනවා. උන්වහන්සේ තව දුරටත් අතීත භවයන් කෙරෙහි බුදුවැස මෙහෙවා බලද්දී සමහර ಜಾතිවලදී අසන්න ලැබුණු ප්‍රකාශයක් මතක් වුණා. එනම් මේ උත්පත්තිය හා මරණේ චක්‍රේ නවත්වා ගත හැක්කේ ශරීර නැමැති කූඩුව නැත්නම් ගේ හදන වඩුවා හඳුනා ගැනීමෙන්. මේ ගේ හදන වඩුවා හඳුනාගත් විට සියලු දුකින් භව චක්‍රයෙන් මිදීමට පුළුවන්. ගහකාරකං අවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං. මෙසේ ශරීරයේ නැමැති කූඩුව හදන වඩුවා සොයමින් සංසාරයේ දීර්ඝ කාලයක් සැරිසරුවා. මෙම සත්‍ය ගවේෂණයේදී කයට නොයෙකුත් දුක් පීඩා දෙමින් නානාවිධ පුද පූජා ආගමික වතාවත් වල යෙදුනත් ඒ සියල්ලම නිෂ්ඵල වුණා. දුක නිමාවකටපත් උනේ නැහැ. භවයෙන් භවයේ සැරිසරමින් බ්‍රහ්ම ලෝකවල පවා උත්පත්ති ලැබමින් සැප විහරණය කළත් කවදා හෝ ඒ ලෝකවලින්ද චුත වී මරණයට දුකටපත් වුණා. දුක්ඛා ජාති පුනප්පුනං. නැවතත් දුකටමපත් වනවා. තවදුරට බුදුරජාන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක. ගහකාරක දිඨෝසි ගේ හදන වඩුවානෙනි දැන් මම ඔබ දුටුවෙමි. පුනගේ හංන කාහසි මා සඳහා ඔබට නැවත ගයක් ශරීර කූඩුවක් ගොඩනගා ගන්නට නොහැකි. ගයක් ගොඩනගා ගන්නට අවශ්‍ය ද්‍රව්‍ය නැත්නම් ඒ ඉදි කිරීමට පුළුවන්කමක් නැහැ. ගයක් සෑදීමට ඒ සඳහා ගඩොල් ගල් පරාලා ආදී අවශ්‍ය වෙයි. දැන් මා විසින් මේ කැණි මණ්ඩල සහිත සියලු දේම සුණු විසිනු කරන ලදී. සබ්බාතේ වාසුකා බග්ගා ගහකුටං සංඛිතං. උන්වහන්සේ විනාශයටපත් කරන ලද්දේ කවර ද්‍රව්‍යද? පුනර්භවයට හේතු වන විඥානයේ පෝෂණය කරන තෘෂ්ණාවයි. විසංඛාර ගතං චිත්තං තණ්හාණං khය මජ්ජගාති. අනාගත උත්පත්තියක් ඇති කරන තණ්හාව උපාදානය මුලින් උපුඩා දමූසේක. මෙයින් අදහස් වන්නේ කිසිම නව සංඛාරයක් සිතේ පහළ නොවීම හා පැරණි සංඛාර සියල්ල පාවී එයින් මිදීමයි. මෙම නික්ලේශී උපරිම චිත්ත පාරිශුද්ධියෙන් උදා වූයේ විමුක්ති සුඛයයි. බෝසතාණන් වහන්සේ ශරීරය නැමැති ගේ සාධන ලද නිර්මාණකරු සොයන තාක් ගමන් කළේ මායාවක් මිරිගුවක් දෙසටයි. නමුත් පරම සත්‍ය වන යථාර්ථය නාම රූප ක්‍රියාවලියේ සත්‍යයේ ස්වභාවය ගවේෂණය කිරීමෙන් අති උතුම් නික්ලේශී චිත්ත පාරිශුද්ධියකට බුදුරජාණන් වහන්සේ පත් වූසේක. මිනිසත් බවලත් පාරමිතා සම්පූර්ණයෙන් පුරන කිසියම් පුජ්‍යලයකට මෙම උතුම් චිත්ත පාරිශුද්ධිය ලබාගත හැකි. ඒත් ඒ සුළුපටු නොවන උතුම් දීර්ඝ ගමනක්. ගමන කෙතරම් දීර්ඝ වුවත් යම් කෙනෙක් පියවරෙන් පියවරට ඉදිරියට තබනවා නම් අවසාන පරමාර්ථය කරා ළඟා විය හැකි. ඔබ සියලු දෙනාම මේ උතුම් මාර්ගයේ ගමන ආරම්භීම ඔබේ යහපත උදෙසාමයි. ඉතිරි වී ඇති දවස් 5න් උපරිම ප්‍රයෝජනයගෙන පුහුණු වීමෙන් సంతానගත කෙලෙස් හැකිපමණින් ප්‍රහීන කර ගන්න. වීරියවන්තව දුකින් මිදීමට පියවර ගන්න. තම සිත පිරිසිදු කර ගැනීම සඳහා මෙම භාවනා ක්‍රමයේ ඊටා වැදගත්. ඒ සඳහා වෑයම් කරන්න.
මේ ජීවිතයේ මුළුල්ලේම ප්‍රගුණ කළ යුතු භාවනා ක්‍රමයක්. එක් ජීවිතයක් තුල පමණක් නොව බොහෝ ජීවිත ගණනාවක් තුල පුරුදු පුහුණු කිරීමට සිදුවන්නට පුළුවන්. නොකඩවා පුහුණු කරගෙන ඉදිරියට යන්න කිලිටි වස්ත්‍රයක් සෝදා හරින්නාසේ මෙම භාවනා ක්‍රමය මගින් තම චිත්ත සංතානයේ අපිරිසිදු භාවයේ සෝදා පහ කරන්න. අකුසල් පහ කර සෝදා හරින ප්‍රමාණය අනුවයි සිත පිරිසිදු වන්නේ. සිතෙහි ඇති දුක දුරු කරගන්න මෙම කාලයෙන් හා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. සියලුම බන්ධන වලින් තණ්හා උපාදාන වලින් සිතෙහි කෙලෙස් වලින් මිදී එමගින් චිත්ත ශාන්තිය උදා කරගන්න. සිතේ සතුට සැනසීම ලබා ගන්න. සියලු දෙනාටම ධර්මාවබෝධය හා ප්‍රඥාව ලැබේවා. So